දරුවනි අපි සාකච්ඡා කරන්න යන්නේ කඩදාසි කර්මාන්තය හා සම්බන්ධ. විශේෂයෙන්ම මේ කඩදාසි කර්මාන්තය ගත්තොත් එහෙම මේකෙදිත් අපි ප්‍රධාන වශයෙන්ම කරන ක්‍රමවේදයන් ගැන කතා කරනවා මිසක් මේකේ රසායනික පරිවර්තන හා සම්බන්ධයෙන් අපි කතා කරන්න යන්නේ නැහැ ගැඹුරින්. විශේෂයෙන් මේ සඳහා යොදාගන්න රසායනික සංයෝගය සහ ක්‍රමවේදයන් පිළිබඳව තමයි අපි කතා කරන්නේ. ඔබ දන්නවා ඉස්සර මුල්ම කාලේ ආදි කාලේ නේද පුස්කොළ පොත් එහෙම තමයි පාවිච්චි වුණේ. ඒ ක්‍රමක්‍රමයෙන් මේ කඩදාසි භාවිතය ආරම්භ වුණාට පස්සේ මම හිතන්නේ ලේඛන කලාව, ග්‍රන්ථ රචනය, ඒ වගේම දැනුම සම්භාරයක් පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යාම මම හිතන්නේ ව්‍යාප්ත වුණා. අද දවසේදී මේ කඩදාසි නැතුව ජීවන වෘත්තිය පවත්වා ගන්නවා කියන එකත් සිහිනයක් වගේ. ඒත් දැන් වර්තමානයේ වෙන විට මේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණයත් එක්ක කඩදාසි ටිකක් ටික යල්පැන ගියපු තාක්ෂණයක් බවට පත් වෙමින් යනවා. හරි. ඒකට අපි ගත්තොත් එහෙම කඩදාසි නිෂ්පාදනයේදී ප්‍රධාන වශයෙන්ම අදියර 4ක් ගැන කතා කරනවා. පළවෙනි අදියර තමයි පල්පය සෑදීම. දෙවෙනි එක තමයි මේ පල්ප් එක පාවිච්චි කරලා ෂීට් හදන එක. ඊට පස්සේ මේ ෂීට් තෙත් කරනවා. අන්තිමට වියලීම හා ආලේපනයෙන් කඩදාසි සඳහා නිමාවක් ලබා ගන්නවා. එහෙනම් කඩදාසි නිෂ්පාදනයේ ප්‍රධාන අදියර 4 පල්පේ සෑදීම, ෂීට් සෑදීම, තෙත් කරවීම, වියලීම සහ ආලේපනය. හරි. පල්ප සෑදීම, ෂීට් සෑදීම, තෙත් කරවීම සහ වියලීම සහ ආලේපනය. හරි. ඉතින් අපි මේ මුලින්ම බලමු මේ පල්ප් එක කොහොමද හදන්නේ කියලා. විශේෂයෙන්ම සෙලියුලෝස් කෙඳි තියෙන කෙඳි සහිත බහුතරයක් දේවල් මේ පල්පය හදන්න ගන්න පුළුවන්. එක තමයි ලී කුඩු. විශේෂයෙන්ම ඔය ලී කපලා අයින් වෙන චූටි කුඩු එක තියෙනවනේ. මේ කුඩු පාවිච්චි කරන්න පුළුවන් මේ වැඩේට. ඒ වගේම තමයි බහුල වශයෙන්ම පිදුරු, දි รา නොගියපු පිදුරු පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම යුකැලිප්ටස් ශාක මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ පයිනස් අපි දන්නා මේ පයිනස් ශාකේ ගස් වලින් ගන්න දැව කැබලි එහෙම නැත්නම් අපි මේ ලී චිප්ස් එහෙම නැත්නම් චූටි චිප්ස් විදිහට ගන්න ලීත් මේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන්. කොටින්ම කිව්වොත් එහෙම කෙඳි සහිත ද්‍රව්‍ය වල ක්ෂීණ අංශු මේ සඳහා පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි ගන්නවා මොනවද පුතේ? දහයියා ගන්න පුළුවන්, ලී කුඩු ගන්න පුළුවන්, පිදුරු, යුකැලිප්ටස්, පයින් වගේ ශාක වලින් ගන්න පුළුවන් චිප්ස් පාවිච්චි කිරීමටත් හැකියාව තියෙනවා. යුකැලිප්ටස් වලත් මේ ෆයිනස් වගේම තමයි අපිට චූටි චිප්ස් මේකට ගන්න පුළුවන්. එතකොට මේ පල්ප් එක හදන එකේ ප්‍රධාන බලාපොරොත්තුව තමයි ශාක කොටස් වලින් ලිග්නින් අයින් කරලා මේ ලිග්නින් කියන වර්ණකය අයින් කරලා සෙලියුලෝස් තන්තු වෙන් කරගෙන විරංජනය කිරීම තමයි පල්ප් එක සාධනයේ ආරම්භය. ඒකනේ කොටින්ම කිව්වොත් සෙලියුලෝස් තන්තු පිරිසුදු කර ගැනීම තමයි මේ පල්ප් එක සෑදීමේදී සිද්ධ වෙන්නේ. ශාකයේ තියෙන මොනවද අයින් කරන්න පුතේ? ලිග්නින් අයින් කරනවා. ඊට පස්සේ මොන තන්තුද වෙන් කරගන්නේ? සෙලියුලෝස් තන්තු වෙන් කරගන්නවා. ඊට පස්සේ විරංජනය කරනවා. විරංජනය කරනවා කියලා කියන්නේ මේකේ තියෙන අවවර්ණ ඉවත් කරනවා. ඒ කියන්නේ කොටේ විරංජනය කරනවා කියන්නේ පාට අයින් කරනවා කියන එක වගේ කාරණයක්. ඒ ටික තමයි ප්‍රධාන වශයෙන්ම පල්පේ සෑදීමේ අරමුණ වෙන්නේ. එතන අපි පල්පේ සෑදීමේ අරමුණ කුමක්ද කිව්වොත් එහෙම ශාක කොටස් වලින් ලිග්නින් අයින් කරලා සෙලියුලෝස් තන්තු වෙන් කරගෙන ඒ වෙන් කරගත් තන්තු විරංජනය කිරීම තමයි මේ පල්පේ සෑදීමේ අරමුණ වෙන්නේ. එතන අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ කඩදාසි හදද්දී මේකට පිරවුම් කාරක පාවිච්චි වෙනවා. එතන ගොඩක් වෙලාවට මේකේ කැල්සියම් කාබනේට් ඒ වගේම උසස් වර්ගයේ මැටි එහෙම නැත්නම් මේ ටයිටේනියම් ඩයොක්සයිඩ් පාවිච්චි කරන්න පුළුවන්. එතන කැල්සියම් කාබනේට් මැටි සහ ටයිටේනියම් ඩයොක්සයිඩ් කියන පිරවුම් කාරක ඒ කියන්නේ මේක පිරවීම සඳහා සෙලියුලෝස්ට අමතරව පාවිච්චි වෙනවා. ඒ කියන්නේ සෙලියුලෝස් කෙඳි වලින් මේවා බැඳුනට පස්සේ ඒ බැඳිච්ච ටිකේ මදිහරිය පුරවන්න පිරවුම් කාරක ගන්න පුළුවන්. එතකොට මේ සෙලියුලෝස් කෙඳි හා පිරවුම් කාරක බඳලා තබා ගන්න විශේෂයෙන්ම බහුආයක ද්‍රාවණයක් වෙච්ච
මේ ස්ටාර්ච් භාවිතා කරන්න හැකි. හරි. ස්ටාර්ච් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් මේවා බහුවර්ග ද්‍රාවණ විදිහට තමයි අපි සලකන්නේ. එතකොට අපි මේ පල්පය හදන්න පුළුවන් ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි යාන්ත්‍රික ක්‍රමය. මේ යාන්ත්‍රික ක්‍රමයෙන් අපි පල්පය හදද්දී අපිට මුළු පරිමාවේ 90ක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි රසායනික ක්‍රමයේදී අපිට ලැබෙන්නේ පල්පයෙන් 50ක් විතරයි යොදා ගන්න අමුද්‍රව්‍ය අණු. එතකොට අපිට යාන්ත්‍රික ක්‍රමය තමයි වඩා සාර්ථක. යාන්ත්‍රික ක්‍රමයේදී අපිට මුළු පරිමාවේ 90ක් විතර පල්ප් එක හදා ගන්න පුළුවන්. රසායනික ක්‍රමයේදී අපිට පල්පේ ලැබෙන්නේ 50ක් වගේ ඊටාම අඩු ප්‍රතිශතයක් පමණයි. එතකොට විශේෂයෙන්ම මේ රසායනික ක්‍රමය අපි බැලුවොත් එහෙම මේ රසායනික ක්‍රමේ ප්‍රධාන වශයෙන් ශාක කොටස් වලින් ලිග්නින් ලයින් කරලා සෙලියුලෝස් තන්තු වෙන් කර ගැනීම මූලික වශයෙන්ම කරනවා. එතකොට මේ දැව කොටස් වල රෙසින ද්‍රව්‍ය රෙසිනමය ද්‍රව්‍ය වැඩි වුණොත් එහෙම අපි එක්කෝ මේවා අයින් කරන්න සල්ෆරේට් ක්‍රියාව, ශාරීය ක්‍රියාව හෝ ක්‍රාෆ්ට් ක්‍රියාව කියන ක්‍රියාවලින් එකක් කරනවා. සල්ෆේට් ක්‍රියාව, ශාරීය ක්‍රියාව, ක්‍රාෆ්ට් ක්‍රියාව කියන මේ ක්‍රියාදාමයන් එකක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ශාරීය ක්‍රියාව. ශාරීය ක්‍රියාවේදී පුතේ ශාරයක් කියන්නේ භස්මයක්. එතකොට මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ Na2S මෙන්න මෙයා S සහිත ජලීය ද්‍රාවණයක් එක්ක ජලීය ද්‍රාවණයක් එක්ක මේකට දානවා දැව පතුරු. මේ දැව පතුරු. මේ දැව පතුරු අපි සාමාන්‍ය එක ටොන් එකක් ගත්තොත් මේ දැව පතුරු එක ටොන් එකක් ගත්තොත් අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කිලෝග්‍රෑම් 150ක් ඒ වගේම Na2S 50යි කිලෝග්‍රෑම් වගේ දානවා. ඒ කියන්නේ ටොන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් 1000කට. දාලා මේක අපි රත් කරනවා සෙල්සියස් අංශක 170ට. 170ට රත් කරලා මේක අපි තියෙනවා පැය 3ක් 4ක් විතර තියෙනවා. පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කිලෝග්‍රෑම් 150ක් විතර Na2S කිලෝග්‍රෑම් 50ක් විතර දාලා මේකේ ජලීය ද්‍රාවණයක් හදලා සාන්ද්‍ර ජලීය ද්‍රාවණයක් හදලා මේකට මේ චිප්ස් එහෙම නැත්නම් මේ පතුරු කෑලි ටොන් එකක් එහෙම නැත්නම් කිලෝග්‍රෑම් 1000ක් දාලා මේක සෙල්සියස් අංශක 170ට විතර පැය 3ක් 4ක විතර කාලයක් රත් කිරීම යොදා ගන්නවා. මේකට අපි කියන ශාරීය ක්‍රියාව කියලා. භස්මයක් පාවිච්චි වෙන්නේ. එතකොට මේකෙදි මොකද වෙන්නේ? මේ ඝන කොටස් අයින් කරන්න ඉස්සලා පෙරනවා. මේ පෙරද්දී මේකේ සම්පූර්ණම දුඹුරු පැහැ ඉවත් වෙලා තියෙනවා. එතකොට මේ පල්පේ තියෙන රසායනික ද්‍රව්‍ය ඒ වගේම ලිග්නින් ඉවත් කිරීම අපිට කරන්න පුළුවන්. දැන් මේක හොඳට තැම්බිලා තියෙන්නේ. මේ හොඳට තැම්බිලා තියෙන එක මේකේ තියෙන රසායනික ද්‍රව්‍ය ටික ලිග්නින් ටික අයින් කරන්න අපි මේක ජලයෙන් හොඳින් සේදීම කරනවා. එතකොට මේ පල්පය විරංජනය කිරීම මගින් අපිට විරංජනකාරකයක් පාවිච්චි කරලා ලිග්නින් අයින් කරනවා. මේකට අය පාරක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්නේ? මේකට ඔක්සිජන් යවලා ඔක්සිකරණයට ලක් කරනවා. එතකොට මේ පල්පය තවදුරටත් අපිට සුදු වර්ණයක් ගන්න පුළුවන් අවර්ණ කරගන්න ඕන නම් අපි මේක තවදුරටත් විරංජනය කිරීම සඳහා ClO2 පාවිච්චි කරනවා. හරි. හරි. එතකොට මේකෙදී අපි
ඝන කොටස් ටික ඉතුරු දැන් මේකේ තාම ඝන කොටස් තියෙනවා ඝන කොටස් ටික අයින් කරලා අපි පෙරනවා. ඒ පෙරණේ ගොඩක් දුඹුරු පාටයි. අය අර රෙසින වර්ග අයින් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ අපි මේකේ තියෙන දිය වෙලා තියෙන අපි දාපු අර Na2S සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අයින් කරන්න අපි මොකද කරන්නේ ජලය මගින් හොඳට හොදන්න පුළුවන්. ඊට පස්සේ පල්පය විරංජනය කරලා අපිට ලිග්නින් ද්‍රව්‍ය අයින් කරන්න පුළුවන්. එතකොට මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරලා ඊට පස්සේ ඔක්සිජන් දැම්මට පස්සේ මේක විරංජනය විශේෂම ඔක්සිකරණයට ලක් වෙනවා. ඊට පස්සේ අපිට ඔක්සිකරණයට ලක් වුණාට පස්සේ අපි මේක විරංජනය කරන්න ClO2 දානවා. හරි. ඉස්සෙල්ලා මොකද කරන්නේ? අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ Na2S දාලා ජලය දාලා මේක සෙල්සියස් අංශක 170ට පැය 3-4ක් රත් කරනවා. රත් කරලා මොකද කරන්නේ? මේ ද්‍රාවණය පෙරලා අර දුඹුරු පාට රෙසින අයින් කරනවා. අයින් කරාට පස්සේ මොකද කරන්නේ? රසායනික ද්‍රව්‍ය ලිග්නින් අයින් කරන්න මේක ජලයෙන් හොඳට හොදනවා. හොදලා මේකේ තියෙන මේ හැදලා තියෙන පල්පේ විරංජනය කරලා ලිග්නින් අයින් කරන්න ඕනේ. ඒ වැඩේ කරන්න මෙන්න මෙහෙම. ඉස්සෙල්ලාම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා මේක හරට බාෂ්පීක කරනවා. බාෂ්පීක කරලා මේකට අය පාරක් ඔක්සිජන් යවලා ඔක්සිකරණයට ලක් කරනවා. ඔක්සිකරණයට ලක් කරලා මේක තවදුරටත් විරංජනය කරලා තියෙන වර්ණක අයින් කරන්න ClO2 යැවීම කරන්න පුළුවන් වෙනවා. මේකට අපි කියන පුතේ ශාරීය ක්‍රියාව කියලා. හරි. දැන් දෙවෙනි ක්‍රමය තමයි අපිට මේ මැග්නීසියම් බයිසල්ෆේට් පාවිච්චි කරන මේ සල්ෆයිඩ් ක්‍රමය. එහෙම නැත්නම් මේකට SO2 වායුව පාවිච්චි කරන්නත් පුළුවන්. අපි මේකට කියනවා මැග්නීසියම් බයිසල්ෆේට් කියලා. මැග්නීසියම් බයිසල්ෆේට් මේ SO2 වායුන් දෙකක් යොදා ගන්න පුළුවන්. අපි මොකද කරන්නේ? මේ මැග්නීසියම් බයිසල්ෆේට් මෙයා ඉන්නවා. මේකට ජලය දාලා අපි දැව පතුරු දානවා. දැව පතුරු දාලා සෙල්සියස් අංශක 130ත් 140ත් අතර උෂ්ණත්වය සාමාන්‍ය පැය ටිකක් වැඩි කාලයක්. පැය 6ක් 8ක් විතර. ඉස්සලා එක පැය 3-4ක් තිබ්බේ. දැන් මේවා අපි පැය 6ක් 8ක් විතර උෂ්ණත්වයේ තියාගන්නවා. මේකෙදිත් අපි පල්පේ විරංජනය කරනවා. එතකොට ගොඩක් වෙලාවට මේ පල්පේ විරංජනය කරන්න ක්ලෝරින් වායුව එහෙම නැත්නම් ක්ලෝරින් ඩයොක්සයිඩ් ClO2 එහෙම නැත්නම් මේ සෝඩියම් හයිපොක්ලෝරයිඩ් එහෙම නැත්නම් අපිට තව හොඳ විරංජන කාරකයක් තමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් H2O2 කියලා කියනවා. හරි. ඒත් එකම ඔක්සිජන්. අපිට මේ සංයෝග පාවිච්චි කරලා මෙන්න මේ දැව පතුරු ටික විරංජනය කර ගැනීමේ හැකියාව තියෙනවා. අපි මොනවද ගන්න පුතේ? මැග්නීසියම් බයිසල්ෆයිඩ් හරි SO2 හරි යොදා ගන්නවා. අදාළ සංයෝගයේ සහිත ජලීය ද්‍රාවණයට පතුරු එකතු කරලා 130ත් 140ත් අතර උෂ්ණත්වයේ පැය 6ට අතර තියා ගන්නවා. මේකෙදිත් පුතේ පල්පේ විරංජනය කරනවා. පල්පේ විරංජනය කරනවා කියන්නේ වර්ණායන කරන ක්ලෝරින් වායුව, ක්ලෝරින් ඩයොක්සයිඩ්, ඊට පස්සේ සෝඩියම් හයිපොක්ලෝරයිඩ්, එහෙම නැත්නම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් H2O2, එහෙම නැත්නම් ඔක්සිජන් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. මේ ක්ලෝරින් ඩයොක්සයිඩ්, සෝඩියම් හයිපොක්ලෝරයිඩ්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වගේ දේවල් පාවිච්චි කළා මේකත් වර්ණ විරංජනය කිරීමේ හැකියාව තියෙනවා. මේකට අපි කියනවා සල්ෆයිඩ් ක්‍රමයක් කියලා. රයිට්. හරි. විශේෂයෙන්ම අපි දන්නවා මේ ක්ලෝරින් වායුව පරිසරයට එකතු වීම එතරම් හොඳ නැහැ. නේද? පරිසරයට ක්ලෝරින් වායුව එකතු වෙනවා කියලා කියන්නේ ක්ලෝරින් කියන්නේ විරංජනකාරක වායුව. මේක ඔබ දන්නවා ශාකවල තියෙන හරිත ලව විරංජනය කරලා ඒ ශාකවල ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය නැති කරන්න පුළුවන්. ඒ වගේ මිනිසුන්ට ආග්‍රහණය වුණොත්
විශේෂයෙන්ම ශ්වසන රෝග වගේ දේවල් ඇති වෙන්න පුළුවන් නිසා අපි ගොඩක් වෙලාවට ක්ලෝරින් වායුව පාවිච්චි කරන්නේ මේ ක්ලෝරින් ඩයොක්සයිඩ් පාවිච්චි කිරීම තමයි ගොඩක් වෙලාවට සිද්ධ කරන්නේ. හරි. එතකොට අපි යාන්ත්‍රික ක්‍රමය ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ යාන්ත්‍රික ක්‍රමය මගින් අපි පල්පේ යම්තාක් දුරට මේ ගන්න පල්පේ සෙලියුලෝස් තන්තු එක්ක බැඳිච්ච ලිග්නින් තියෙනවා. ඉතින් මේ පල්පේ විරංජනය කරන්න අපිට රසායනික පල්ප විරංජනයට වඩා වෙනස් විදිහට මේ තන්තුත් එක්ක බැඳිච්ච ලිග්නින් විනාශ වෙන්නේ නැති පරිදි මේකට වර්ණය සඳහා අපද්‍රව්‍ය විරංජනය කරනවා. හරි. විශේෂයෙන්ම මේ යාන්ත්‍රික පල්පේ විරංජනය කරන්න සෝඩියම් බයිසල්ෆයිඩ් එහෙම නැත්නම් කැල්සියම් හෝ සෝඩියම් හයිපොක්ලෝරයිඩ් එහෙම නැත්නම් සෝඩියම් පෙරොක්සයිඩ් හරි සල්ෆර් ඩයොක්සයිඩ් හරි යොදා ගන්නවා. හරි. මේකදී අර ඉස්සරට වැඩිය පොඩ්ඩක් වෙනස් ක්‍රමයක් කරන්නේ. විශේෂයෙන්ම මේ යාන්ත්‍රික ක්‍රමයෙන් ගන්න පල්පේ යම් තාක් දුරකට හරි සෙල්සියස් තන්තුත් එක්ක බැඳිච්ච ලිග්නින් තියෙන්න පුළුවන්. හරි. එතකොට මේ පල්පය විරංජනය කරන එක රසායනික පල්පයේ විරංජනයට වැඩිය වෙනස් වෙනවා. හේතුව තමයි මේ තන්තුත් එක්ක බැඳිච්ච ලිග්නින් විනාශ වෙන්නේ නැති වෙන්න ලිග්නින් ටික තියාගෙන තමයි වර්ණය වෙනස් වෙච්ච මේ කියන වර්ණය තියාගන්න අපද්‍රව්‍ය විරංජනය කරන්නේ. මේකෙදි ලිග්නින් විනාශ කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. රයිට්. එතකොට මොකද කරන්නේ මේ පල්පේ විරංජනයට අපිට සෝඩියම් බයිසල්ෆයිඩ් ඒ වගේම කැල්සියම් හරි සෝඩියම් හරි හයිපොක්ලෝරයිඩ් එතකොට සෝඩියම් පෙරොක්සයිඩ් එහෙම නැත්නම් සල්ෆර් ඩයොක්සයිඩ් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට අපි කඩදාසි නිපදවද්දී අපි 4 වෙනි අධ්‍යයන විදිහට පාවිච්චි කරන්නේ මේ විරංජනය කරපු පල්පය දැලක් එක්ක තුනී කරලා මේකේ ජලය ඉවත් කරන්න හරිනවා. ඉතින් මේක තවදුරටත් මොකද කරන්නේ? මෙහෙම යාන්ත්‍රික පීඩනයට ලක් කර වියලීම් මගින් කඩදාසි නිපදවනවා. විශේෂයෙන්ම මේ කඩදාසි දැන් අපි පල්පේ අරගෙන මේ පල්පේ දැලක වගේ එල්ලලා මේවා තුනී කරලා ජලය ඉවත් කරන්න හදනවා. ඉතින් මේවා තවදුරටත් පීඩනයට ලක් කරලා වියලීම් මගින් තමයි කඩදාසි නිපදවන්නේ. මේ කඩදාසි කර්මාන්තයේ ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි ද්‍රවමය ද්‍රව්‍ය. ඉතින් මේ ශාකසෛල බිත්තියේ ප්‍රධාන සංරචකය තමයි සෙලියුලෝස්. සෙලියුලෝස් වලින් තමයි මේ කඩදාසි නිෂ්පාදනය සිදු කරන්නේ. හරි. එතකොට අපි දන්නවා මේ සෙලියුලෝස් කියලා කියන්නේ ග්ලූකෝස් විශේෂයෙන්ම මෙන්න මේ බීටා ග්ලූකෝස් වලින් හැදිච්ච රේඛීය බහු අවයවයක්. මේකේ තියෙනවා හරස් දාම. එතකොට අපි ගත්තොත් එහෙම මේ සෙලියුලෝස් අණු වල ස්කන්ධය අපි දන්නවා සාපේක්ෂ අණුක ස්කන්ධය 2,50,000 ලක්ෂ 10ත් අතර ප්‍රමාණයක් වෙනවා. 1000යි 10000යි ලක්ෂ 10ක් අතර ප්‍රමාණයක් වෙනවා. එතකොට සෙලියුලෝස් අණුවක් ගත්තොත් එහෙම මේ වගේ අපි දන්නවා OH කාණ්ඩ ඕන තරම් තියෙනවා. OH කාණ්ඩ අතර හයිඩ්‍රජන් බන්ධන අපේ ජෛව අණු වල ගෙනාත හයිඩ්‍රජන් බන්ධන හැකියාව තියෙන නිසා සෙලියුලෝස් අණු එකිනෙක ලං වෙලා පිහිටලා සෙලියුලෝස් කෙඳි ආකාරයට සකස් වෙනවා. මේ වගේ මේ හයිඩ්‍රජන් බන්ධන නිසා පුතේ මෙයාලා මෙහෙම එකිනෙක හා ලං වෙලා බැඳීමක් සිද්ධ වෙලා මේවා කෙඳි එකිනෙක ලංව පිහිටන ආකාරයට සෙලියුලෝස් බිඳිනවා. එතකොට මේ හයිඩ්‍රජන් බන්ධන නිසා තමයි මේ සෙලියුලෝස් කෙඳි එකිනෙක හා ලං වීම සිද්ධ වෙන්නේ. රයිට්. හරි. එතකොට කඩදාසි කිව්වොත් එහෙම මේකේ අනිත් පැත්තට කියන්න පුළුවන් තුනී ස්තරයක් විදිහට ව්‍යාප්ත වෙලා තියෙන සෙලියුලෝස් කෙඳි කියලා. එතකොට මේකේ අණුක ස්කන්ධය විශේෂයෙන්ම 10000ත් පරාසයේ තියෙන සංකීර්ණ ෆීනෝලික ද්‍රව්‍යයක් තමයි ලිග්නින් කියන්නේ. මේ ලිග්නිනුත් ශාකසෛල බිත්තිය අඩංගු වෙනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා මෘදු ස්තර, ස්ථූල කෝණ ස්තර සහ දෘಢ ස්තර කියලා පටක වර්ග තුනක් තියෙනවා. මේකේ මේ දෘಢ ස්තර පටකවල ලිග්නින් වලින් ඝන වෙච්ච සෛල කොන් තියෙනවානේ. රයිට්. ඒතර සෛල බිත්තියේ මේ සෛල කොන් ගොඩක් වෙලා ලිග්නින් වලින් ඝන වෙලා තියෙනවා. අපි ගත්තොත් මේ දෘಢ ස්තර
සෛල බිත්ති තියෙනවා. එතකොට මේ අපි අහලා තියෙනවා ශාක සෛල බිත්තියකට සවිමත් ලබා දෙන්න. එහෙම නැත්නම් මේ සන්ධාරණය ලබා දීමේදී ලිග්නින් කියන කෙනා ඉතා වැදගත් වෙනවා කියලා අපි අහලා තියෙනවා. එතකොට අපි දන්නවා මේ කඩදාසි කියන එක තුනී විස්තරයක් විදිහට පවතින සෙලුලෝස් කෙඳි මේකේ අණුක ස්කන්ධය 10යි 10000යි පරාසය පවතින සංකීර්ණ ෆීලෝනික ද්‍රව්‍යයක් කියන වෙන ලිග්නින් වලින් හැදලා තියෙන්නේ. එතකොට ශාක සෛල බිත්තියේ ලිග්නින් කියන කෙනා අඩංගු වෙනවා. බිත්තියේ සවිමත් බව ලබා දීමේ ලිග්නින් වලින් සිද්ධ වෙනවා. අපි කියන සන්ධාරණයක් ඉෂ්ට කරනවා කියලා. රයිට්. විශේෂයෙන්ම මේ ද්‍රවමය ද්‍රව්‍ය වලින් සෙලුලෝස් නිපදවා ගැනීමේදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග රත් කරලා ලිග්නින් අයින් කරනවා. එතකොට මේකෙදී මේ අයින් වෙන ලිග්නින් සහිත ද්‍රවය අපි කියනවා බ්ලැක් ලිකර් කියලා හඳුන්වනවා. බ්ලැක් ලිකර් වල තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම ලිග්නින්. හරි. එතකොට ද්‍රවමය ද්‍රව්‍ය වලින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරවලා ලිග්නින් ඉවත් කරනවා. ඒ ඉවත් වෙන ලිග්නින් අපි කියනවා බ්ලැක් ලිකර් කියලා. එතකොට මේ බ්ලැක් ලිකර් කියන්නේ කඩදාසි කර්මාන්තයේ ලැබෙන අපිට ප්‍රධාන අපද්‍රව්‍යයක්. හරි. විශේෂයෙන්ම මේ ලිග්නින් අයින් කරාම ලැබෙන කඩදාසි පල්ප විරංජනය කරලා විරංජනකාරකවල විරංජනය කරලා තමයි කඩදාසි පල්පය කඩදාසි බවට පත් කරගන්නේ. එතකොට මේ කඩදාසි පල්පයට මෘදු බවක් ලබා දෙන්න. එහෙම නැත්නම් මේකට නිමාවක් ලබා දෙන්න මොකද කරන්නේ? මේකට මේ කැල්සියම් ඔක්සයිඩ් හරි චීන මැට හරි පිරෝම් ද්‍රව්‍ය හරි එකතු කරන්න වෙනවා. කඩදාසි පල්පය කියන කෙනා ඒකාකාර නැහැ. මේක ඒකාකාර කරන්න කැල්සියම් ඔක්සයිඩ් එහෙම නැත්නම් චීන මැටි එහෙම නැත්නම් මේ පිරෝම් ද්‍රව්‍ය ෆිලර්ස් පාවිච්චි එකතු කිරීම කරන්න වෙනවා. එතකොට අපි දන්නවා මේ වර්ණක හා කඩදාසියේ කල්පැවැත්මට හේතු වෙන රසායනික ද්‍රව්‍ය විශේෂයෙන්ම ඔය කාව කන්න නැති වෙන්න ඒ වගේ විවිධ කෘමීන්ගේ ආක්‍රමණ වෙන්නේ නැති වෙන්න මේ සඳහා එකතු කරනවා විවිධ රසායනික ද්‍රව්‍ය. ඒ වගේම ඔය ටයිටේනියම් ඩයොක්සයිඩ් වගේ සමහරක් වෙලාවට විවිධ වර්ණක එකතු කරනවා. ඒ වගේම සමහරව දිලිසෙන කාරක එකතු කරලා මේ සියල්ල කරන්නේ මේ කැල්සියම් ඔක්සයිඩ් චීන වැටියෝ පිරෝම් ද්‍රව්‍ය කඩදාසි පල්පයට එකතු කරන අවස්ථාවේදී. රයිට්. විශේෂයෙන් ඊට පස්සේ දැන් මේ ඔක්කොම පිරෝම් කාරකත් එකතු කරාට පස්සේ පල්පය රෝලර් මගින් තෙරපුවට පාවිච්චි කරලා ජලය ඉවත් කිරීම සිද්ධ කරනවා. මේ අවස්ථාවේ අවශ්‍ය ප්‍රමාණයට තුනී කිරීමත් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නා මේවා මනින්නේ ඒකකය GSM කියලා කියනවා. මෙන්න මේ අවශ්‍ය GSM ප්‍රමාණයට 60යි GSMද 70යි GSMද අවශ්‍ය ප්‍රමාණයට තුනී කරලා මේක ජලය අයින් කරලා වියලීමේ ක්‍රියාව සිද්ධ කරනවා. මේක තමයි කඩදාසි නිෂ්පාදනයේදී දල වශයෙන්ම කරන ක්‍රියාදාමය. දැන් ඔබට මේ එක එක පියවරේදී කරන ක්‍රියාදාමයන් පිළිබඳව අවබෝධය තබා ගැනීම අවශ්‍ය වෙනවා. අපි බලමු. අපි කතා කරා කඩදාසි නිෂ්පාදනයේ මූලික පියවර පල්පේ සෑදීම, ෂීට් සෑදීම, තෙත් කරවීම, වියලීම සහ ආලේපනය කියන එක. මේකෙදි අපි පල්පය හදන්න ලී කුඩු පිදුරු යුකලිප්ටස් හරි ෆයිබර්ස් හරි දැව කැබලි පාවිච්චි කරනවා කියලා කිව්වා. මේ වගේ ලිග්නින් අයින් කරලා සෙල්ලුලෝස් තන්තු වෙන් කරලා ඒ වෙන් කරගත්ත එක විරංජනය කිරීම තමයි අපේ පල්පය හදාගන්න එක අපි අරමුණ විදිහට ගන්නෙ. කඩදාසි පිරවීමේදී විශේෂයෙන්ම කැල්සියම් කාබනේට් මැටි එහෙම නැත්නම් ටයිටේනියම් ඩයොක්සයිඩ් පිරවීම විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ ටයිටේනියම් ඩයොක්සයිඩ් පාවිච්චි කරොත් වර්ණවත් සුදක් ලබා ගන්න හැකියාව තියෙනවා. එතකොට මේ පිරෝම් කාරක පල්පයත් එක බඳුම් කාරක විදිහට විශේෂයෙන්ම මේ බහුවක ද්‍රාවණයක් වෙන ස්ටාර්ච් පාවිච්චි කරන්න පුළුවන් කියලා අපි කතා කරා. මේ ස්ටාර්ච් පාවිච්චි කරනවා කියලා කතා කරා. ඒතර පල්පය හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. යාන්ත්‍රික ක්‍රමය හා රසායනික ක්‍රමය. මේකදී රසායනික ක්‍රමයේදී ප්‍රධාන වශයෙන්ම ලිග්නින් සහිත සෙලියුලෝස් තන්තු වලින් වෙන් කිරීම තමයි සිද්ධ කරන්නේ. මේක කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා.
සල්ෆේට් ක්‍රියාව, ශාරීරික ක්‍රියාව සහ ක්‍රාෆ්ට් ක්‍රියාව කියලා අපි ප්‍රධාන ක්‍රම තුනක් හඳුන්වනවා. එතකොට මේ ක්‍රියාවන් තුنين අපි මේ දෙක විස්තර සහිතව කතා කරා. සල්ෆේට් ක්‍රියාව සහ ශාරීරික ක්‍රියාව. ක්‍රාෆ්ට් ක්‍රියාවේදීත් පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ සෝඩියම් සල්ෆයිඩ් තමයි පාවිච්චි කරන්නේ විරංජන ක්‍රියාවලිය සඳහා. එතකොට විශේෂයෙන්ම මේ ශාරීරික ක්‍රියාවේදී අපි කරන ක්‍රියාදාමය කතා කරා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් සල්ෆයිඩ් දාලා අපි 170ට රත් කරලා ඊට පස්සේ මොකද කරන්නේ? මේ ද්‍රාවණයේ තියෙන ඝන කොටස් ටික ඉවත් කරන්න පෙරීම සිදු කරනවා. එතන මේක දුඹුරු පාටයි. එතකොට අපි මොකද කරන්නේ? මේ ලිග්නින් සහ රසායනික ද්‍රව්‍ය අයින් කරන්න, ජලය මගින් හෝදවීම අයින් කරන්න පුළුවන්. විරංජනය කරන්න සහ ලිග්නින් ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඔක්සිජන් මගින් ඔක්සිකරණය කරලා මේ CO2 මගින් විරංජනය කරලා දානවා. මේක ශාරීරික ක්‍රියාව. එතකොට සල්ෆයිඩ් ක්‍රියාවේදී මොකද වෙන්නේ? මැග්නීසියම් බයිසල්ෆේට් එහෙම නැත්නම් සල්ෆර් ඩයොක්සයිඩ් යොදාගෙන ඉස්සරලා වගේම ජලීය මැග්නීසියම් බයිසල්ෆයිඩ් ද්‍රාවණයට අපි පැය 6-8ක් විතර ලී පතුරු දාලා තියලා ඊට පස්සේ උන්න විරංජන ක්‍රියාව කරන්න පුළුවන්. ක්ලෝරින් ඩයොක්සයිඩ්, සෝඩියම් හයිඩ්‍රොක්ලෝරයිඩ්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එහෙම නැත්නම් ඔක්සිජන් වායුව භාවිතා කරලා. හැබැයි මේකෙදි ගොඩක් වෙලා ක්ලෝරින් වායුව වෙනුවට ක්ලෝරින් ඩයොක්සයිඩ් තමයි අපි පාවිච්චි කරනවා කියලා කිව්වේ පරිසර හානිය අවම වෙන්න. එතකොට අපි යාන්ත්‍රික ක්‍රමය ගත්තොත් මේ යාන්ත්‍රික ක්‍රමේ යම් තාක් දුරකට පල්පයේ සෙලුලෝස් තවුතු සමග බැඳිච්ච ලිග්නින් තියෙනවා. මේක සාමාන්‍ය ටිකක් වෙනස් ක්‍රියාවක්. අපි හේතුවට කිව්වා මේකේ ලිග්නින් අපි විනාශ වෙන්නේ නැතුව වර්ණය සඳහා අපි අපද්‍රව්‍ය විරංජනය කරන්නේ. ඒකෙදි පල්පේ විරංජනය කරන්න සෝඩියම් බයිසල්ෆයිඩ් එහෙම නැත්නම් කැල්සියම් හෝ සෝඩියම් හයිපොක්ලෝරයිඩ් එහෙම නැත්නම් සෝඩියම් පෙරොක්සයිඩ් එහෙම නැත්නම් සල්ෆර් ඩයොක්සයිඩ් පාවිච්චි කිරීම සිද්ධ කරනවා කියලා කිව්වා. එතන කඩදාසි නිෂ්පාදන කිරීම අවසන් ඉදිරියේදී අපි දෙලක් මත මේවා තුනී කරලා වේලෙන්න දෙනවා. එතකොට විශේෂයෙන්ම කඩදාසි වල අපි ප්‍රධාන අරමුණ විදිහට කිව්වේ මේකේ තියෙන අමුද්‍රව්‍ය තමයි ප්‍රධාන දැව. එතකොට මේකේ සාක සෛල බිත්තියේ තියෙන සෙලියුලෝස් වලින් තමයි කඩදාසි නිපද වෙන්නේ. මේ සෛලේ කොන් වල විශේෂයෙන්ම ලිග්නින් තියෙනවා. මේ ලිග්නින් කියන කෙනා ටිකක් අපි දන්නවා සම්ධාරණයක් එහෙම නැත්නම් දැඩි බවක් ලබා දීම තමයි කරන්නේ. ඒ නිසා තමයි අපි ලිග්නින් අනවශ්‍ය ප්‍රමාණය අයින් කරලා දාන්නේ. සෙලියුලෝස් ගත්තොත් සෙලියුලෝස් වල ස්කන්ධය මේ සෙලියුලෝස් ඇතුළේ බීටා ග්ලූකෝස් වලින් කිව්වා 2,50,000 ලක්ෂ 10ක් අතර අණු ප්‍රමාණයක් තියෙනවා. මේ සෙලියුලෝස් වල OH කාණ්ඩ නිසා හරස් බන්ධන හැදිලා මේ සෙලියුලෝස් එකිනෙක හා ලං වෙලා තියෙනවා කියලා අපි කිව්වා. ඒතර කඩදාසිකේ තුනී ස්තරයක් විතර පවතින සෙලියුලෝස් කෙනිස් එකතුවක් මේ වගේ අණුක ස්ථානයේ ස්කන්ධය 10,000ක් විතර පරාසයේ තියෙන ෆිනෝලික් ද්‍රව්‍යයක් වෙන ලිග්නින් තියෙනවා කියලා කිව්වා. මොකද මම කිව්වා ලිග්නින් සෛල බිත්තිවල විශේෂයෙන්ම දෘಢස්තර පාටකවල මේ ලිග්නින් අඩංගු වෙනවා. ඒතර මේ ලිග්නින් කියන කෙනා සෛල බිත්තියේ ශාක සෛල බිත්තියේ ඉදකන සෛලට සන්ධාරණයක් එහෙම නැත්නම් දැඩි බවක් ලබා දෙනවා. එතකොට අපි සෙල්ලෝස් වලින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරලා ලිග්නින් අයින් කරලා ලැබෙන අඳුරු පහ ද්‍රාවණයට අපි කියන බ්ලැක් ලිකර් කියලා. බ්ලැක් ලිකර් තමයි කඩදාසි වල ලැබෙන ප්‍රධාන අපද්‍රව්‍ය. එතකොට ලිග්නින් අයින් කරාට පස්සේ සෑදෙන කඩදාසි පල්පය විරංජනය කරලා අපි භාවිතයට ගන්නවා. කඩදාසි වලට කැල්සියම් ඔක්සයිඩ්, චීන මැටි එහෙම නැත්නම් වෙනත් පිරවුම් ද්‍රව්‍ය විශේෂයෙන්ම ටයිටේනියම් ඩයොක්සයිඩ් වගේ වර්ණක එකතු කරලා ඒ වගේම කල් තවා ගන්න ද්‍රව්‍යත් එකතු කරලා මොකද කරන්නේ මේ රෝලර් මගින් හොඳට තැලීම එහෙම නැත්නම් තෙරපීමට ලක් කරලා ජලය අයින් කරනවා. ඊට පස්සේ මේක අවශ්‍ය ප්‍රමාණයට තුනී වුණාට පස්සේ අපිට වියලීමේ ක්‍රියාව සිදු කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් දරුවනේ අපි කර්මාන්ත හා සම්බන්ධයෙන් රසායනික කර්මාන්ත විශේෂයෙන්ම ලංකාවේ සිදු කළ හැකි රසායනික කර්මාන්ත හා සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරා. දැන් ඔබ මේ පොයින්ට්ස් එක අරගෙන විශේෂයෙන් මේවා ගැලීම් සටහන දෙන්න. ඊට පස්සේ මේවට දායක වෙන රසායනික ද්‍රව්‍ය මොනවද? ඒ වගේම මේ වගේ සිද්ධ වෙන ක්‍රියාවන් මොනවද කියන එක ඔබ විසින් ඔබේ සටහනක් හදාගන්න විශේෂයෙන්ම ගුරුවත් පොත ආශ්‍රය කරගෙන. හරි? ඔබට සහායට ඔබගේ පෙළපොත පාවිච්චි කරන්නත් පුළුවන්. හොඳ පෙළපොතක් තියෙන්නේ.
හැබැයි ගුරුවත් පොතේ පොයින්ට්ස් අරගෙන ඒ ගුරුවත් පොතට අදාළ වැඩිදුර කරුණු ඔබ අච්චු පොතෙන් ගන්න. මොකද අච්චු පොතේ පරණ විෂය නිර්දේශයට අඩංගු කොටස් ගොඩක් තමයි තියෙන සමහරක් වෙලාවට. එහෙමනම් දරුවනේ අපි මේ ඒකකය අවසන් කරනවා. ඔබ සැමට ආයුබෝවන්.